හොඳයි දැන් ඔක්කොම මේ ස්ක්‍රීන් එක ඔක්කොම පේනවනේ දැන් වයිට් බෝඩ් එක ඔක්කොම පේනවනේ එහෙමනම් ඔඩියෝ කොහොමද මේ ප්‍රශ්නයක් නැද්ද තිවංක කියන්න ඔව් අපිට පැහැදිලිව ඇහෙනවා අසීස් කොහොමද හොඳට ඇහෙනවා සර් එහෙනම් මම හිතන්නේ අනිත්‍යරත් පුළුවන් ඒ තව 3 දෙනෙක් ඉන්නවනේ බෝඩ් එකත් පේනවා හොඳට හොඳයි එහෙනම් ඔක්කොටම good evening අපි එහෙනම් මම එදා YouTube වලට මේ ලෝඩ් කළා අප්ලෝඩ් කළා මේ ඩෙසිබෙල් ලෙසන් එකයි ළඟට power factor. එතන ඒක තමයි දැන් ඒක මම හිතන්නේ ඔක්කොම බලලා ඇති. ඒක බැලුවා නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඊට පස්සේ පුළුවන් මේකෙම මේ එක්සර්සයිස් අන්තිමට දීලා තියෙනවානේ මේ ප්‍රශ්න වර්ගයක් ප්‍රශ්න මම හිතන්නේ 10ක් තියෙනවා 10ක් තියෙනවා මම හිතන්නේ අන්තිම දෙක මම මේ ඊපෙරේද අප්ලෝඩ් කළේ ඒකට ඒ ඔක්කොම නැති වුණොත් 8ක් තියෙන්න ඕනේ හැමෝම ළඟ මේ ටික අපි ඩිස්කස් කරමු ඊළඟට දැන් එහෙමනම් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කාට හරි අහන්න බලන්න සර් මේ ඇන්ටනා ගේන්න ගැන කතා කරන්නේ එතනදී අර මේ අර වර්චුවල් ඇන්ටනාවක් එක්කනේ කම්පෙයාර් කරන්නේ එතන ඇත්තටම කොහොමද මේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක ගන්න එක නේ මෙෂර් කරන්න ක්‍රමයක් තියනවද නැත්නම් අපි තියරිටිකල්ද කැල්කියුලේට් කරන්නේ කොයි එක ගැනද කියන්නේ ඇන්ටනා ගේන්න එක කැල්කියුලේට් කරන විදිහ එතන අපි දැන් ගේන් එක මේ අර මොකද්ද හැම දිසාවටම යන ඇන්ටනා එක්කනේ කම්පෙයාර් කරනවා කියලා කිව්වේ. එතන ඒ වැලියුස් කැල්කියුලේට් කරන්නේ තියරිටිකල්ද නැත්නම් මෙෂර් කරලාද කොහොමද ඒක වෙන්නේ? ඔව් එතන හැම පැත්තටම යන එක ඒ කියන්නේ අයිසෝට්‍රොපික් ඇන්ටනා එක අයිසෝට්‍රොපික් ඇන්ටනා එක ඇත්තට මේක මේ වර්චුවල් එකක් ඒ නිසා මේ ප්‍රැක්ටිකලි ඒක කරන්න බෑ ඒක තියරිටිකල් තමයි ගන්න තියරිටිකල් ගන්නවා එතන මේ අයිසෝට්‍රොපික් ඇන්ටනා එකකට රිලටිව්ලි ගත්තාම එන්නේ ඩයිපෝල් එකක සිම්පල් ඩයිපෝල් එකක 2.14 dBi කියලා තියෙනවා 2.14 ඩෙසිබෙල් ඒක ලියන්නේ 2.14 dBi කියලා ලියන්නේ 2.14 dBi කියලා දානවා මේ i දාන්නේ අයිසෝට්‍රොපික් ඇන්ටනාවක් කියන එක. ඒ කියන්නේ ඩයිපෝල් එකක ගේන් එක මේකයි. ඩයිපෝල් එකකට රිලටිව්ලි වෙන ඇන්ටනා එකක ගේන් එක අපිට වෙනම එක්ස්පෙරිමන්ටලි හොයන්න පුළුවන්. ඒ ගැන මම මෙතන විස්තර මොකුත් කිව්වේ නෑ. ඒක කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා කාගේ හරි ඩයිපෝල් ඇන්ටනා එකකින් ට්‍රාන්ස්මිට් කරන සිග්නල් එක තව එක්කෙනෙක් ලිසන් කරලා බලනවා යාගේ දෙන සිග්නල් ස්ට්‍රෙන්ත් එක මොකක්ද කියලා. ඊළඟට කම්පෙයාර් කරන අනිත් ඇන්ටනා එක පාවිච්චි කරලා ඒ විදිහටම බලනවා. ඒ දෙකේ රේෂියෝ එකෙන් ගන්න පුළුවන් ඒ ඩයිපෝල් එකට සාපේක්ෂව අනිත් එකේ ගේන් එක. ඊට පස්සේ අයිසෝට්‍රොපික් ඇන්ටනා එකට සාපේක්ෂව තියෙන එකට මේක එකතු කරනවා ඒ ගේන් එකට. ඒකයි කරන්නේ. දැන් මෙතන මේ ලෙසන් එකේදී කලේ මේ පවර් ෆැක්ටර් කියන්නේ ඇන්ටනා එකක් පිළිබඳව නෙමෙයි. වෙනම අපි වෙන මොකක් හරි සර්කිට් එකක true gain එකයි true gain එක නෙමෙයි මෙතන කියන්නේ true power එක. true power එකයි apparent power එකයි අතර ratio එක තමයි ගන්න. ඒක මේ ඇන්ටනා වලට සම්බන්ධ නැහැ ඒක. වෙන මොකක් හරි සර්කිට් එකකට සම්බන්ධ එකක්.
තා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. හලෝ. වෙන ප්‍රශ්න නැත්නම් මම අර මේ කියන එක්සර්සයිස් වල තියෙන ඒවා ටික වෙනවම කරන්නද බලන්න. ඒ එක්සර්සයිස් කළාද දන්නේ නැහැ කවුරුත්. ඒවා ඔක්කොම කරන්න අතාරින්න එපා. සර්කෝ කියන්නේ මේ අර සිංහල ඩොකියුමන්ට් සෙට් එකේද තියෙනවද මට මොකද ඔය එක්සර්සයිස් ටික තියෙන්නේ කොතනද මේ අර ඩොකියුමන්ට් PDF වලමද තියෙන්නේ ඩොකියුමන්ට් වලමද තියෙන්නේ ඔව් මගේ අර ලෙසන්ස් තියෙන ආධුනික ගුවන්විදුලි ශිල්පය කියලා සිංහල ටිකේද ඉංග්‍රීසි ටිකේද ඔව් දෙකේම තියෙනවා ඒකේ අන්තිමට මේ chapter 3 වල තියෙන exercises හරිද ඒක මම නම් ඒක ඕපන් කරගෙන ඉන්නේ මේ අනික් අයට තියෙනවද දන්නේ නැහැ මේ ලින්ක් එක ඒගොල්ලෝ දන්නවද දන්නේ දන්නව ඇති මං හිතන්නේ ඔක්කොටම කලින් දීලා තියෙනවා මම chat එකේ තෝරන්න දාන්න හුඟක් අය මේක හුඟක් අය print out එකක් අරගෙන තියෙනවා කොහොම හරි දැන් මේකේ තියෙනවා exercises වල 8ක් තිබුණා කලින් මම ළඟදී අප්ඩේට් කළා තව දෙකක් දාලා 10ක් වෙන්න ඒක කරන්නද සම්පූර්ණයෙන්ම බං එහෙම කරමු නේද අනික් කට්ටියත් ෆීඩ්බැක් දෙන්න මේ මොකද මේක අපි ඩිස්කෂන් සෙෂන් එකක් ඉදිරියට යන්නේ ඒ හින්දා අනික් අයගේ ෆීඩ්බැක් එකත් ඕනේ අනිත් අපි බලමු මේ අසීස් කොහමද ඒක තියනවද ඒ ටික කරමුද ඔව් සර් කරමුනේ අනිත් අය කොහොමද මනෝජ් කොහොමද ඔය ටික ඩිස්කස් කරමු සර් ඒක නම් මම මේ කරන්නම් ඒකේ 3.1 වල තියෙන මෙන්න මෙහෙම එකක් AG main supply එකකට සම්බන්ධ කරලා තියෙනවා මම මගේ ළඟ දැන් මෙතන සිංහල නෝට් එකේ තියෙන මම කියවන්නම් වෝල්ට් 250 230 50 Hz ප්‍රධාන විදුලි සැපයීමකට සම්බන්ධ කර ඇති 1.5 මයික්‍රෝෆැරඩ් ධාරිත්‍රකයක ප්‍රතිපාදනය සහ එම පරිපථය කරන ධාරාව සොයන්න. ඒ කියන්නේ AC main supply එකක් 230 volt 50 Hz. ඒකට සම්බන්ධ කරලා තියෙනවා 1.5 මයික්‍රෝෆැරඩ් කැපැසිටි එකක්. එතකොට ඒ කැපැසිටි එකේ රියැක්ටන්ස් එක තමයි අහන්නේ. රියැක්ටන්ස් එකයි ඒ සර්කිට් එකේ මේ කරන කරන්ට් එක. ඒ දෙක තමයි මෙතන අහන්නේ. දැන් මෙන්න මේ වගේ මේ කියන්න පුළුවන්. volt first supply එකක් තියෙනවා මේකට කනෙක්ට් කරලා තියෙනවා කැපැසිටර් එකක් 1.5 මයික්‍රෝෆැරඩ් මෙන්න මේ කැපැසිටර් එක ඔකට කනෙක්ට් කරලා තියෙනවා දැන් අහන්න මෙතන මේ XC කියන එක කැපැසිටිව් රියැක්ටන්ස් කියන එක තමයි අහන්නේ ඒතර උතන පාවිච්චි කළ හැකි XC equals 2 pi XC equals 1/2 pi FC මෙන්න මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්න. ඒතර මේක පාවිච්චි කරලා පුළුවන් හොයන්න මේක බොහොම ලේසියෙන් පුළුවන් 1/2 pi F වලට දාන්න මේ 50 Hz 50 F කියන්නේ 50 C කියන්නේ 1.5 හැබැයි මෙතන 1.5 farad වලින් දාන්න ඕනේ. මේ මයික්‍රෝෆැරඩ් නේ එහෙනම් මේක වැඩි කිරීම 10 10 to the power -6 ඒක මේක දැන් සෝල්ව් කළාම ඔය half එකට උත්තරේ එනවා දැන් මෙතන ඊළඟට ගන්න පුළුවන් දැන් මේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලා මේ ටික හෙව්ව හැකි
හොයලා වඩා ලේසි මෙන්න මෙහෙම කරන්න. දැන් මෙතන 10 to the power -6 නේ තියෙන්නේ. ඕක අපිට ලියන්න පුළුවන් 10 to the power 6 බෙදීම 2π වැඩි කිරීම 50 වැඩි කිරීම පරිසම් පහම ලියන්න පුළුවන්. මෙතන 10 to the power -6 කියන එක මෙතන උඩින් ලියුවා 10 to the power 6 කියලා +6 කියලා. දැන් ඊට පස්සේ මේක කැල්කියුලේටර් එකෙන් හදනකොට වඩා ලේසි මේක මෙන්න මෙහෙම ගත්තා නම් මේක අපි දෙකට කඩලා මේක 1000 වැඩි කිරීම 1000 කියලා ගනිමු 1000 වැඩි කිරීම 1000 මේ 1000 මම වෙනම ලියන්නම් 2π වැඩි කිරීම 50 වැඩි කිරීම 1.5 දැන් මෙන්න මේ ටික මෙන්න මේ ටික කැල්කියුලේටර් එකෙන් ලේසියෙන්ම පුළුවන් කරන්න. එහෙම කැල්කියුලේට් කරලා බලන්න. ඒක බලලා ඒක 10න් වැඩි කරන්න. එතකොට අන්තිමට උත්තරේ එනවා 2123 කියලා එනවා. මෙතන එවනම් 2123 ohms. මේක තමයි උත්තරේ දෙන්නේ. එකක් පේනවා නේද? එහෙම නැත්නම් 2.123 කිලෝ ඕම් කියලා ගන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි මේක තමයි ඒකට ආන්සර්. මෙතන දෙකක් අහලා තියෙනවා. ඔය පළවෙනි එකේ උත්තරේ ඕක. දැන් මේකේ මොකද කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න බලන්න. මම හිතන්නේ එහෙමනම් ප්‍රශ්නයක් නැතුව ඇති. මම එනම් මේක මකලා ගන්න. මේක එතකොට මේ හොඳට මතක තියාගන්න මෙන්න මේක by heart තියෙන්න ඕනේ. මේ ෆෝමියුලා එක. x equals 1/2π fc කියන එක. ඕක නැත්තම් මේක කරන්න බෑ. ඊළඟට අහන්නේ මේක යන කරන්ට් එක. දැන් මේ කරන්ට් එක අපි I කියලා දාමු. මෙහෙම I කියලා දැම්මොත් සාමාන්‍යයෙන් අපි අර DC එකකදී මතකනේ දැන් මේ වගේ දැන් අපි හිතමු මේ බැටරියක් තියෙනවා මෙතන රෙසිස්ටර් එකක් තියෙනවා මේකේ කරන්ට් එක I නම් මෙතන අපි EMF එක අපි E කියලා ගත්තොත් P සමානයි IR කියලා ලියන්න පුළුවන් මෙතන ඒ වගේ ලියන්න පුළුවන් මෙතන මේ වෝල්ටේජ් එක V කියලා ගන්න V සමානයි I Z කොහොමද ලියන්නේ එතකොට I කරන්ට් එක සමාන වෙනවා V upon Z වලට V upon Z. ඒතර V කිව්වේ වෝල්ටේජ් එක 230. Z කිව්වේ මේ 2123 ohms. 2123. ඒකත් ohms වලින් ගන්න ඕනේ. මෙතන නිතරම මේක වෝල්ට් වලින් මේක ohms වලින් ගන්න ඕනේ. එතකොට උතන I වල වැලියු එක එනවා මේක හදලා බලන්න. එතකොට එයි 0.108 කියලා එනවා 0.108 මේ ඇම්පියර්. ඉතින් ඕක මේ දශම ගණනක් හින්දා මේක 10න් වැඩි කරලා මිලි ඇම්පියර් වලින් දෙන්න පුළුවන්. 108 මිලි ඇම්පියර් කියලා. මේ කොහොම දුන්නත් කමක් නැහැ මේ උත්තරේ. ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එහෙමනම් මම ඊළඟ එකට යන්නම්. දැන් මම හිතන්නේ ප්‍රශ්නයක් නැතුව ඇති. කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මේ කතා කරලා අහන්න හැම වෙලෙම. ඊළඟට 3.2 question එකේ තියෙන්නේ හෙන්රි දෙකක ප්‍රේරකයක් 240 volt 50 hertz සැපයීමකට සම්බන්ධ කළ විට ඇතිවන ප්‍රතිපාදනය කොපමණද? එහි ප්‍රතිරෝධය නැසලකිය හැකි නම් ගලන ධාරාව. මෙතන මේ ඉන්ඩක්ටර් එකක් තියෙනවා හෙන්රි දෙකක 2 හෙන්රි ඉන්ඩක්ටර් එකක් සම්බන්ධ කරලා තියෙනවා මේ වගේම මෙතන තියෙන්නේ ඉන්ඩක්ටර් එකක්
ඔය විදිහට සම්බන්ධ කරලා තියෙනවා මේකේ 2 හෙන්රි තමයි මේකේ ඉන්ඩක්ටන්ස් එක. ඒ කියන්නේ L is equal to හෙන්රි. applied voltage එක 240 කියලා මෙතන තියෙනවා. 240 50 hertz. දැන් ඕක දාලා තියෙන්නේ මේකේ resistance එක R නොසලකිය හැකි කියලා තියෙනවනේ. R එතකොට 0යි කියලා ගත්තා හැකි. දැන් මෙතන අහන්නේ ඔය ඉන්ඩක්ටර් එකට 240 volt supply එකක් කනෙක්ට් කළාම යන කරන්ට් එක නේද? ඉස්සෙල්ලාම අහනවා ඒකේ මේ රියැක්ටන්ස් එක කියන්නේ XL කියන එක. XL මේක මොකක්ද කියලා අහනවා ඊළඟට යන කරන්ට් එකයි. ওই දෙක තමයි අහන්නේ. දැන් මෙතන XL is equal to 2πfL. මෙන්න මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්න. XL කියන්නේ 2πfL. එතකොට මෙතන අපිට පුළුවන් 2π කිව්වේ 50 L කිව්වේ 2. දැන් මේක සමහර ලාවට මිලි හෙන්රි වලින් එහෙම දීලා තියෙනවා නම් නැත්නම් මයික්‍රෝ හෙන්රි වලින් මේක හෙන්රි වලට හරවලා තමයි මෙතන ලියන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්න. මේක උන්නම් දැන් මේක නම් හිතෙන් හදාගන්නත් පුළුවන්. පයි වල වැලියු එක 3.1 විතර එනවා. නිකන් රෆ්ලි 3 කියලා ගත්තොත් මෙතන 2.50යි වැඩි කළාම 100යි. 100 මෙතන දෙකෙන් 200යි. 200 තුනෙන් වැඩි කළාම 600ක් විතර වගේ. මේක දල වශයෙන් කියනවා නම් 600ක් විතර වගේ එනවා. ඕම් 600ක් කියන්න පුළුවන්. හැබැයි මම මේ කැල්කියුලේට් කරලා බැලුවා කලින් හරියටම බැලුවාම 628ක් නෑ. ඔව් 628ක් වෙනවා. හරියටම එන්නේ 628යි. මේක තමයි හරිම නියම ගාන. දැන් මේ වගේ මේ එක්සෑම් එකේදී අහලා තිබුණොත් මේ හිතෙන් හදන්න පුරුදු වෙන්න මේ පොඩි පොඩි ඒවා. එතකොට ඔය තමයි පළවෙනි උත්තරේ XL. ඊළඟට I කරන්ට් එක. කරන්ට් එක ගන්න අර කලින් වගේම තමයි. කලින් වගේම V is equal to I same. එතකොට I කියන්නේ V upon same. එතකොට V කියන්නේ 240 Z කියන්නේ 628. 628. එතකොට දැන් මේකත් හිතෙන් හදනවා මේක 600යි කියලා ගත්තොත් මේ කෙලින්ම ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ හරියටම එන්නේ 366.366 ampere. එහෙම නැත්නම් මිලි ඇම්පියර් නම් 366යි මිලි ඇම්පියර්. ඔක තමයි හරියටම එන්නේ. ඉතින් කරනවා නම් මෙතන 600යි කියලා ගත්තා නම් කෙලින්ම 240 බෙදනවා 600න්. එතකොට 6න් පුළුවන් 6 වරක් 4යි. එතකොට මෙතන දල වශයෙන් 0.4ක් කියලා. දල වශයෙන් හදුවොත් ඉතින් ඕකේ ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් නෑ වගේ මම හිතන්නේ මම ඉතින් රුවන් ඇවිල්ලා ඉන්නවා. රුවන්ට ඉන්නවා ගෙදර ඉන්න ඇත්තේ නේද? ඔව් විජය මම දැනුයි ආවේ ඇත්තටම. හොඳයි එහෙනම් මම කරගෙන යන්න. මම දැන් මේ අර එක්සර්සයිසස් ටික කරන්නේ. ඔව් හරි විජය කරගෙන යන්න. අපි කවුරු හරි රෙකෝඩ් කරනවානේ. ඉතින් මම රෙකෝඩ් කරනවානේ. හරි. එහෙනම් නම්බර් 3.3 එක. එතන තියෙන්නේ මයික්‍රෝ හෙන්රි 4ක ඉන්ඩක්ටර් එකක් තියෙනවා. ඒකයි 100 pf කැපැසිටර් එකක්. ඒක සීරීස් කනෙක්ට් කරලා තියෙනවා. එහෙම කනෙක්ට් කළාම මේ රෙසොනන්ස් සර්කිට් එකක් හැදෙනවා කියලා තියෙනවා. ඒතර ඒකේ රෙසොනන්ස් ෆ්‍රීකවෙන්සි එක මොකක්ද කියලා අහනවා. දැන් මෙතන තියෙන්නේ
ඉන්ඩක්ටර් එකයි කැපැසිටර් එකයි කනෙක්ට් කරලා තියෙනවා මේ වෙන මුකුත් සප්ලයි එකක් ගැන මෙතන කියලා නෑනේ කෙලින්ම මම කනෙක්ට් කරලා තියෙනවා දැන් මෙතන සීරීස් රෙසොනන්ස් සර්කිට් එකක් කියලා තියෙනවා ඒකෙන් අපිට අදහස් කරන්න දැන් කොහොමද මේ දෙකයි දෙකක් කනෙක්ට් කරන්න පුළුවන් එක විදිහටනේ සීරීස් කිව්වත් පැරලල් කිව්වත් මේ විදිහට කනෙක්ට් කරන්න පුළුවන් දෙකක් වුණා ඉන්ඩක්ටර් එකයි කැපැසිටර් එකයි නමුත් සීරීස් රෙසොනන්ස් සර්කිට් එකක් නම් මෙතන කියන්න පුළුවන් තව කොයිල් එකකින් මේ යනවා හරියට මේ රේඩියෝ එකක ෆස්ට් ස්ටේජ් එකේ RF ස්ටේජ් එකේ තියෙන සර්කිට් එකක් වගේ රේඩියෝ එකක මේ RF ස්ටේජ් එක මෙන්න මේ වගේ තියෙන ඇන්ටෙනා එකට කනෙක්ට් වෙන කොයිල් එකක් මේක අර්ත් කරලා තියෙනවා මෙතන තව කොයිල් එකක් තියෙනවා මේක මේ වේරියබල් කැපැසිටර් එකට දානවා ඊට පස්සේ මේක තමයි මේ අනිත් ස්ටේජස් වලට යන්නේ ඒතර ඒ කියන්නේ මේ ඇන්ටෙනා එකෙන් ගමන් කරන කරන්ට් එක බැලුවොත් මයික්‍රෝ ඇම්පියර් ගණනක කරන්ට් එකක් තියෙනවා ෆ්‍රීකවෙන්සිස් විශාල ගණනක අපි හිතමු ෆ්‍රීකවෙන්සිස් 100,000 ගණනක් මේකේ තියෙන්න පුළුවන්. ඒතර ඒවෙන් මේක රෙසොනන්ස් වෙන එක ෆ්‍රීකවෙන්සි එකක් තියෙනවා නම් අන්න ඒ ෆ්‍රීකවෙන්සි එක මෙතනින් ඉදිරියට යනවා උඩට ඇම්ප්ලිෆයි වෙනවා. අන්න ඒකයි රේඩියෝ එකක රිසීවර් එකේ කරන්නේ. දැන් ඒකම තමයි මෙතන කියලා තියෙන්නේ. මෙතන මේ දීලා තියෙන දෙක ඒකේ වැලියුස් දීලා තියෙනවා 4 මයික්‍රෝ හෙන්රි මේක L කියන්නේ මෙතන L සමානයි 4 මයික්‍රෝ හෙන්රි ඊළඟ මෙතන C සමානයි 4 මයික්‍රෝ හෙන්රි 100 pf 100 pf ඔය දෙක තමයි එතන දීලා තියෙන්නේ එතකොට ඕකේ රෙසොනන්ස් සර්කිට් රෙසොනන්ස් ෆ්‍රීකවෙන්සි එක යහම resonance frequency එකට formula එකක් තියෙනවනේ f is equal to 1/2 pi square root lc මේකත් කටපාඩමින් තියෙන්න ඕනේ මේ formula එක. මොකද මේක උගාක් වැදගත් ඔය resonance circuit සම්බන්ධයෙන්. එතකොට මෙතන කියන්න පුළුවන් අපිට කෙලින්ම ඔකට apply කරන්න වෙනකුත් නෑ. 1/2 pi square root l කිව්වේ 4 මයික්‍රෝ හෙන්රි. උතන හෙන්රිස් වලින් දාන්න ඕනේ. ඒතර එහෙමනම් මෙතන මයික්‍රෝ හෙන්රි හෙන්රිස් කරන්න 10 to the power minus 6 වලින් වැඩි කරන්න ඕනේ. ඊළඟට C දීලා තියෙන්නේ වැඩි කිරීම C කිව්වේ 100. 100 කියන්නේ PF picofarad. එතකොට ඒක farad වලට හරවන්න ඕනේ. එහෙමනම් මේක වැඩි කරන්න ඕනේ 10 to the power minus 12 වලින්. ඒ වගේම හොඳට මේ දැනගන්න ඕනේ මයික්‍රෝ තිබුණොත් -6 වලින් 10 to the power -6 පිකෝ වුණොත් -12 දැන් ඕක සෝල්ව් කරන එකයි කරන්න තියෙන්නේ ඉතින් ඕක පුළුවන් අපිට මෙහෙම ගන්න 1/2 pi square root මේ ටික අපි අරගමු 10 to the power -6 එකයි -12 එකයි 10 to the power -6 වැඩි කිරීම -12 මේ කියන්නේ 10 to the power -18 හරිනේ එතකොට දැන් එක බෙදීම 10 to the power -18 කියන්නේ කෙලින්ම මෙන්න මේකයි 10 to the power 18 plus මේක ඕක මෙතෙන්ට ඇප්ලයි කරන්න තියෙනවා එතකොට මෙතන මේ යට තියෙන මේ දෙක අපිට ලියන්න පුළුවන් 10 to the power 18 කියලා අනිත් හරිය එහෙමම ලියන්න 4 වැඩි කිරීම 100 ඕක එහෙමම ලියන්න එතකොට අපිට පුළුවන් 10 to the power 18 මෙතන තියෙනවා මෙතන 2 pi වැඩි කිරීම මේ කියන්නේ 400 වර්ගමූලය කියන්නේ 20 400 වර්ගමූලය 20 එතකොට මෙන්න මේ ටික සෝල්ව් කරන එකයි කරන්න තියෙන්නේ ඔතන උඩ 10 to the power 9 නේද? මොකද? 10 to the power 9 නේද රූට් වෙනවනේ. මේක ඔව් sorry. මෙතන ස්ක්වයර් රූට් එකනේ. මේ 10 to the power 18 මේ ස්ක්වයර් රූට් එක ඇතුලේ තියෙන්නේ. එතකොට ඒක ස්ක්වයර් රූට් එක වෙනකොට 9 වෙනවා.
ඒ නිසා මෙතනක් දාන්න තියෙන 9. හරි. ඒ වගේ වැඩි බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ. ඔය පොඩි පොඩි වැරදීම් වුණොත් අන්තිමට මේ උත්තරේ ඔක්කොම ලොකු ගානකින් වරදිනවා. දැන් එතකොට මෙතනත් එතකොට 10 to the power 9. දැන් මේ ටික එතකොට 2π වැඩි කිරීම 20. උතන එන්නේ 7 මේ ටිකට එනවා 1 upon මේ ටිකට එන්නේ 7.96 කියලා එන්නේ 1 upon මේක කියන්නේ 10 to the power 9 යට මම ඒක ඔක්කොම ලියාගෙන නැහැ මේක සෝල්ව් කළා අන්තිමට උත්තරේ ගන්න ඉන්නේ මේක උත්තරේ නම් මම මෙතන ලියන්න සෝල්ව් කරාම 7.96 මෙගාහර්ට්ස් කියලා එන්නේ මේක මෙගාහර්ට්ස් වලින් දැන් මෙතන මෙගා කියන්නේ 10 to the power 6 මෙතන අයින් කළොත් තව එතකොට 1000ක් තියෙනවනේ ඒ 1000 බෙදීම මේ ටිකට තමයි 7.96 එන්නේ. දැන් 7.96 අප එක මෙතන 10 to the power 6 වලින් වැඩි කළාම ඒක අයින් කළොත් මෙගා වලින් එන්නේ. මෙගාහර්ට්ස් එකක් කියලා කියන්නේ හර්ට්ස් 10 to the power 6. අන්න ඒ වගේ මතක තියාගන්න. 10 to the power 6 හර්ට්ස් මේක equal 1 megahertz. මේකේ තව එකක් අහලා තියෙනව නේද? නෑ මෙතන ඒක විතර. ඒක විතර. එහෙනම් මෙතන මොකක් ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැත්නම් මම ඊළඟ එක කරමු. හතර වෙනි එක. දැන් මෙතන question එක 3.4 question එක දැන් තියෙන්නේ. දැන් මේකේ අහලා තියෙන මෙහෙම එකක් තියෙන්නේ මෙතන series resonance circuit එකක් series resonance circuit එකක inductor එකයි capacitor එකයි දෙක එතකොට ඒ resonance frequency එකේදී තියෙන reactance එක දීලා තියෙනවා ohm 200යි කියලා ohm 200යි කියලා තියෙනවා මේ කියන්නේ x වල value එක මතක තියාගන්න ඔය වගේ එකක දැන් resonance circuit දැන් මේ වගේ එකක් තියෙන්නේ මේකයි මේක තියෙන්නේ මෙතන x මෙතන xl මෙතන xc උතන resonance state එකේදී x is equal to xl minus xc එහෙම නැත්නම් xc minus xl මේක උදේට මතක තියාගන්න කොහොම හරි මේ දෙකේ difference එක තමයි මෙතන තියෙන reactance එක වෙන්නේ. ඒක ඒ reactance එක මෙතන ohm 200යි කියලා තියෙනවා. අහන්නේ ප්‍රේරකයේ ප්‍රතිරෝධ ohm 0.1 ඉන්ඩක්ටර් එකේ resistance එක ඒ කියන්නේ R සමානයි 0.1යි. ඉතින් මේ දෙක දීලා තියෙනවා. අනේ මේකේ Q fact එක මොකක්ද කියලා. Q fact එක මොකක්ද කියලා. ඉතින් ඔතෙන්දී පාවිච්චි කරන්න තියෙන්නේ ওই වාගේ series resonance circuit එකක Q is equal to x upon R. x upon R. අන්න ඒක මතක තියාගන්න. මේකත් මේ හොඳට මතක තියෙන්න ඕනේ ඔය Q fact එක. මේක x upon R අනිත් එක
තව එකක් තියෙන්නේ පැරලල් එකක මම හිතන්නේ ඕකේ රෙසිප්‍රොකල් එක R upon X. ඒක තමයි පැරලල් එක තියෙන්නේ. එතකොට මේක මතක තියාගන්න මෙතන x කියන්නේ 200යි 200 බෙදීම 0.1. එහෙමනම් 0.1කින් බෙදනවා කියන්නේ 10න් වැඩි කරනවා 2000. මේකයි Q fact එක. Q fact එකට units නෑ. මේක ohms වලින් එන ratio එකක් නේ. units නෑ. මොකද තමයි Q fact එක. දැන් මේ Q fact එකේ අර definition එක අර මගේ lessons වල තියෙන එකට අමතරව තව එකක් කියන්න පුළුවන්. මේ මම හිතන්නේ මේක තිබුණේ නැද්ද කොහෙද? මතක හැටියට. මේකත් මතක තියාගන්න. ඔය Q වලට අර ෆෝමියුලා කීපයක් ඔය ඉස්සෙල්ලා කිව්වට මතකයි. මේකට තව එකක් තමයි voltage across the coil. දැන් මෙතන coil එකේ මෙතන තියෙන voltage across the coil බෙදීම applied voltage. මෙතන applied voltage කියන්නේ මේ පැත්තේ තියෙන එකෙන් දාලා තියෙන එක. මෙතන එකක් තියෙනවා මේකේ යන voltage එක තමයි applied voltage කියන්නේ. එහෙම නැත්නම් වෙන විදිහකට මේක ඇන්ටනා එකක් නැතුව වෙන විදිහකට තියෙනවා ඒ applied voltage එක වෙනම ගන්න පුළුවන්. දැන් මේක දීලා තියෙනවා මේ සර්කිට් එකට 10 මිලිවෝල්ට් voltage එකක් apply කළොත් උතන මේ පවතින voltage එකයි අහන්නේ. දැන් ඒ කියන්නේ මේකේ ඕක රෙසොනන්ස් සර්කිට් එක මෙතෙන්ට apply කරනවා 10 මිලිවෝල්ට්. එතකොට මේ දෙක අතර තියෙන voltage එක මෙතනයි අතර තියෙන voltage එක තමයි මෙතන අහන්නේ. මේ voltage එක වෙන්නේ මේකේ induced voltage එකක්. ඒක voltage across the coil කියන එක නැත්නම් across the capacitor. අන්න ඒක තමයි මෙතන ගන්න පුළුවන් voltage across the coil or capacitor. ඒ ගන්න පුළුවන්. ඒ දෙකම එකමයි. ඕක බෙදනවා applied voltage එකකින්. applied voltage. Q fact එක මේ විදිහට define කරන්න පුළුවන්. අන්න ඒක මතක තියාගන්න. මම හිතන්නේ මට මතක හැටියට මේක තිබුණේ නෑ lessons වල. මම ඒකත් දාලා අප්ලෝඩ් කරලා දාන්නම්. එතකොට දැන් මෙතන voltage across the coil කියන එක තමයි මේ කිව්වේ. applied voltage එක තමයි මෙතන දීලා තියෙනවා මිලිවෝල්ට් 10ක් කියලා. එහෙමනම් මෙතන කෙලින්ම තියෙනවා 2000 බෙදීම 10 දැන් මේක නෑ 2000 බෙදීම නෙමෙයි. Q fact එකනේ 2000. Q fact එක 2000යි. මෙතන මේ අහන්නේ මොකද්ද? අහන්නේ මේ දෙක අතර තියෙන එක මේ voltage across the coil නැත්තම් උතන induced voltage කියමු. එහෙම කියන්නත් පුළුවන්. induced voltage. මේක තමයි අහන එක. applied voltage එක 10 millivolt. तर මේක 10 millivolt කියලා ගත්තා නම් මේකත් තියෙන්නේ millivolt එකේ. මොකද මේක ratio එකක් තියෙන්නේ. ඒ නිසා මෙතන මේ volts වලට හරවන්නම උවමනාවක් නැහැ. මේ unit එකමයි මෙතනක් තියෙනවා. ඒතර එහෙමනම් අපිට ලියන්න පුළුවන් කෙලින්ම මේක සමානයි මේක වැඩි කිරීම මේක. induced voltage එක සමාන වෙනවා 2000 වැඩි කිරීම 10 මිලිවෝල්ට්. ඒ කියන්නේ මෙතන 20000 නේ. 20000යි මිලිවෝල්ට්. ඕක සමානයි වෝල්ට් වලින් ගත්ත හැකි මේක 1000න් බෙදුවම වෝල්ට් වලින් එනවා. එතකොට වෝල්ට් 20යි කියලා එනවා.
එතකොට මතක තියාගන්න මේ රෙසනන්ස් එක අපිට ප්‍රැක්ටිකලි ගත්තොත් අර රේඩියෝ එකක මේ ෆස්ට් ස්ටේජ් එකේ තියෙනවා මේ වගේ කොයිල් එකක් ඊළඟට මෙතන තියෙනවා මේ ටියුනින් කන්ඩෙන්සර් එක දාලා වහම දැන් හරියට මේකෙන් මේ පැත්තට එතනින් ගිහිල්ලා තියෙන්නේ මේ 10 මිලි වෝල්ට් කියන එක බොහොම පොඩි වෝල්ටේජ් එකක්. ඕක දැන් රේඩියෝ එකක මේ වගේ අවස්ථාවක නම් මිලි වෝල්ට් නෙමෙයි මයික්‍රෝ වෝල්ට්ස් ගණනක් වෙන්නේ. මයික්‍රෝ වෝල්ට්ස් ගණනක වෝල්ටේජ් එකක් මේකට මේ ඇප්ලයි වෙන්නේ. ඊළඟට ඒකෙන් ඉන්ඩියුස් වෙනවා කියන්නේ මෙන්න මේ පොයින්ට් දෙක අතර තියෙන වෝල්ටේජ් එක. මේ වෝල්ටේජ් එක තමයි ඔය මේ දැන් මේ හොයපු වගේ. මෙතන 20 වෝල්ට්. දැන් මෙතන මයික්‍රෝ වෝල්ට් ගණනක් නම් මෙතන එතකොට 20 වෝල්ට් මේ ඊට ටිකක් අඩු වෝල්ටේජ් එකක් හිටිනවා. ඒ වෝල්ටේජ් එක තමයි ඔය මේ අපි ටියුන් කරලා තියෙන ෆ්‍රීකවෙන්සි එකට අදාළ වෝල්ටේජ් එක. ඒතර මේක ටියුන් කළා නම් මොකක් හරි එක ෆ්‍රීකවෙන්සි එකකට අපිට ඇහෙන්නේ එතකොට ඒ ෆ්‍රීකවෙන්සි එක විතරයි. ඒක ඉදිරි අනිත් ස්ටේජස් වලට යනවා. ඒ ගිහලා තව ඇම්ප්ලිෆයි වෙනවා. එවන ඊළඟ එක දැන් මේකේ ප්‍රශ්න මොකක්ද තියෙනවද? ප්‍රශ්න මොකක්ද නැත්නම් මම ඊළඟ එකට යන්නම්. මෙතන එතකොට question number 5 3.5 වල මෙතන තියෙන්නේ ප්‍රාථමික දංගරේ වට 1100ක් පවතින පරිණාමකයක වෝල්ට් 220 සැපයීමකට සම්බන්ධ කර ඇත. සෙන්ටර් ටැප් ද්විතීයික දංගරේ වෝල්ට් 12 + 12 වේ. එක් වටයක වෝල්ටීයතාව කොපමණද? එක් ද්විතීයික දංගරයක ඇති වට ගණන කොපමණද? ඒ කියන්නේ මේ ප්‍රයිමරි කොයිල් එක දීලා තියෙනවා. දැන් මෙතන මේ මෙන්න මෙහෙම ට්‍රාන්ස්ෆෝමර් එකක් ගැනයි මේ කියන්නේ. මේකේ තියෙනවා සෙන්ටර් ටැප් එකක් තියෙනවා. මේකේ මේ ප්‍රයිමරි වයින්ඩින් එක ඒකේ තියෙන ප්‍රයිමරි වයින්ඩින් එකේ වට 1100යි. මේක අපි හිතමු T S කියලා ගනිමු. ඒක 1100. ES ඊළඟට වෝල්ට් 220කට මේක සම්බන්ධ කරලා තියෙනවා. මෙතන එතකොට 220යි එකට දීලා තියෙන ඉන්පුට් වෝල්ටේජ් එක. මෙතන සෙන්ටර් ටැප් කොයිල් එකක් තියෙන්නේ 12 + 12 කියලා තියෙනවා. ඒ සාමාන්‍යයෙන් අපි ওই විදිහට ලියනවා 12 + 12 වෝල්ට්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 12 වෝල්ට් මෙතන තියෙන්නේ 12 වෝල්ට්. ඒකයි එකකින් අදහස් කරන්නේ. එක වටයක වෝල්ටීයතාවය අහන්නේ. ඒකයි ද්විතීයික දංගරේ වට ගන්න. මේ සෙකන්ඩරි කොයිල් එකේ වට කීයක් තියෙනවද? මේකේ එක වටයකට තියෙන වෝල්ටේජ් එක මොකක්ද? ඒක දැන් ට්‍රාන්ස්ෆෝමර් එක මතක තියාගන්න ප්‍රයිමරි එකේ සෙකන්ඩරි එකේ ටර්න්ස් per වෝල්ට් එහෙම නැත්නම් වෝල්ට්ස් per turn කියන එක දෙකටම එකයි. වෝල්ට්ස් per turn එහෙම නැත්නම් turns per volt. එක වටයකට තියෙන වෝල්ටේජ් එක එහෙම නැත්නම් එක වෝල්ට් එකක් සඳහා අවශ්‍ය වට ගණන. ඒ දෙක මේ ප්‍රයිමරි එකට සෙකන්ඩරි එකට දෙකටම එකයි. දැන් මෙතන වට 1100යි වෝල්ට් 220යි. එහෙමනම් එක වටයකට තියෙන වෝල්ටේජ් එක වෙන්නේ මෙතන එතකොට වෝල්ට් 220ක් තියෙනවා වට 1100. ඔන්න ඕක තමයි turns per volt. දැන් මෙතන මේක බිඳුව කපලා දැම්ම හැකි 222 ඒවා පහක් නේ 110 කියන්නේ මේක එතකොට පහෙන් එකයි. ඒ කියන්නේ 0.2යි. 0.2යි volts per turn. එහෙම ලියන්න. ඒක ටර්න් එකකට තියෙන වෝල්ටේජ් එක 0.2යි. ඊට පස්සේ තව අහනවා මේකේ වට ගන්න. මේකේ පොටවල් ගන්න කීයද කියලා. ඒකත් දැන් මේකෙන්ම අපිට ගන්න පුළුවන්. එක වටයකට වෝල්ට් 0.2යි. එක වටයකට. එහෙමනම් වෝල්ට් 12ක් එන්න
කොච්චරද 12ක් එන්න මේවට කීයක් තියෙන්න ඕනද ඒකනේ දැන් මේ වෝල්ට් 0.2ක් එනවා එක වටයකට එහෙමනම් වෝල්ට් 12ක් එන්න නම් මේ වගේ 0.2ක් එන්න එක වටයකට මේකෙන් 12 මේකෙන් බෙදුවාම එතකොට එන්නේ කීයද මේ කියන්නේ 120ට දෙක කියන එකනේ ඒ කිව්වේ 60යි. එතකොට එක වටයකට නෑ මේ වට 60යි. වට 60යි එන්නේ. ඒක තේරෙනව නේද? වෝල්ට් 12ක් එන්න නම් 0.2ක් තියෙන්න ඕනේ. නෑ 0.2ක් තියෙන්නේ මේ හරි එක වටයකට වෝල්ට් 0.2යි 0.2 ඒවා 60ක් එන්නේ. එතකොට මෙතන එන්නේ එකක එන්නේ වට 60යි. එතකොට මෙතන ඕනනම් ලියන්න පුළුවන් 60 plus 60 turns කියලා ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන්. උත්තරේට ඕක දෙන්නේ නැහැ. එහෙම නැත්නම් 120යි කියලා ලියන්න පුළුවන්. කොහොම ලියුවත් ප්‍රශ්නයක් නැහැ. හරිද එහෙනම් ඕක වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ නේද කාටවත්? එහෙනම් මම අනිත් එකට යන්නද? මම හිතන්නේ ඕක කතා කරන්න ඉතින් ප්‍රශ්නයක් නැති වෙයි. මේක එහෙමනම් 3.6 question number 3.6 හා 3.6 වල තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. 6 volt 2 ampere කියන secondary coil එකක වට 50ක් තියෙනවා කියලා කියනවා. මේක step down transformer එකක්. ඒතර ඒකේ primary coil එකේ වට ගණන මොකක්ද කියලා අහලා තියෙනවා. මේකට 240 voltage එකක් AC voltage එකක් දුන්නොත් ලබා ගන්න පුළුවන් current එක මොකක්ද කියලා අහලා තියෙනවා. 6 volt 2 ampere. ඒ කියන්නේ primary coil එක. දැන් මේකේ මේ transformer එකක් තියෙනවා. මේ පැත්ත 230 volt දෙනවා. මේ පැත්ත 6 volt 2 ampere. 6 volt 2 ampere වෙනවා. මේකේ වට 50යි කියලා තියෙනවා. number of turns ts කියලා ගනිමු මේක 50යි. වට 50යි. දැන් මේක step down transformer එකක්. මේ පැත්තේ තියෙන්නේ AC mains වලට connect කරන්නේ. එතකොට මෙතන අහලා තියෙන්නේ මොකද්ද? වෝල්ට් 230කට 240කට. මෙතන වෝල්ට් 240කට සම්බන්ධ කළොත් ලබා ගන්න ධාරාව මේකේ තියෙන කරන්ට් එක අහන්නේ. is කියන එක තමයි අහන්නේ. is කියන එක නෙමෙයි. ඒක දීලා තියෙනවානේ. ධාරා සෙබෙන් සම්බන්ධ කළොත් ලබා ගන්න ධාරාව. is කියන එක නෙමෙයි IP කියන එක අහන්නේ. primary coil එකේ තියෙන ධාරාව. මේකේ කරන්ට් එක කොච්චරද? මේ ට්‍රාන්ස්ෆෝමර් එකට ඇප්ලයි කරනවා 240 volt. එතකොට මෙතන එනවා 6 volt 2 ampere. හැබැයි මෙතන මතක තියාගන්න එකක් දැන් ට්‍රාන්ස්ෆෝමර් එකට මේක සම්බන්ධ කළාට මෙතන 2 ampere වෙන්නේ නැහැ. මේක මොකක් හරි ලෝඩ් එකක් තියෙන්න ඕනේ. මේක අපි හිතමු මොකක් හරි ලෝඩ් එකකට මෙතන සම්බන්ධ වෙනවා. අන්න එතකොට තමයි මේ 2 ampere යන්නේ. සමහරලාට දැන් ට්‍රාන්ස්ෆෝමර් එකක ලියලා තියෙනවා මේක මේ 6 volt 2 ampere කියලා. ඒ කියන්නේ මේක 6 volt ලැබෙනවා 2 ampere එනකම් ලෝඩ් එකකට දාන්න පුළුවන්. පොඩි ලෝඩ් එකක්
ලොකු රෙසිස්ටන්ස් එකක් දැම්මම නම් එන්නේ පොඩි කරන්ට් එකක්. රෙසිස්ටන්ස් එක අඩු කරගෙන ගියොත් මේ කරන්ට් එක මේ 2 ampere තමයි මැක්සිමම් ගන්න පුළුවන්. ඊට වැඩි ගන්න ගියොත් මේක ඕනට වැඩිය රත් වෙනවා. ඒකයි වෙන්නේ. එතකොට මෙතන කරන්ට් එක මොකක්ද කියලා අහන්නේ. දැන් මෙතන ගන්න පුළුවන් මේ number of turns උත්සාහ තියෙනවා නේ. number of turns and මේ current එක. එතකොට මෙහෙම ගනිමු. දැන් මේකේ number of turns t p කියලා ගන්න primary එකේ number of turns ඒක ගන්න පුළුවන් මේ voltage එකේ ratio එකට. ඒ කියන්නේ t p යට t s කියන එක සමානයි මේ primary voltage එක 240 secondary voltage එක 6 උඩ ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. මෙහෙම ලිව්වහම අන්නේ ඒක තව විදිහට කියනවා මෙතන t යට ts කියන්නේ 5 මේක සමානයි දෙමොත ලියට හරි. එතකොට t සමානයි වැඩි කිරීම 50. මෙතන පයවරක් 4 විශේෂය මෙතන 40යි 50න් වැඩි කළාම මෙතන 200යි. 200 2000 නේ. පයවරක් 4 40 වැඩි කිරීම 54ක් 20යි වෙනවා. මෙතන එතකොට මේකේ number of turn මෙච්චරයි 2000. ඒක ඒකට ඉතුරු කරනවා. ඒක තියෙන්නේ එකක් පොත්. අනිත් එක අහලා තියෙන්නේ primary එකේ current එක. මෙතන යන current එක මිලි ඇම්පියර් කීයක්ද කියන්නේ. ඒක ගන්න පුළුවන් අපිට මෙතන නම් ඒක විදියක් පුළුවන් මේ පැත්තේ power එකයි මේ පැත්තේ power එකයි දෙකම එකයිනේ. transformer එකේ primary එකට අපි දෙන power එකම තමයි secondary එකේ යන්නේ. හැබැයි ඒක 100%ක්ම එක නෙමෙයි. secondary එකේ බොහෝම පොඩි loss එකක් තියෙනවා. නමුත් අපි මේ loss එක අමතක කළොත් කියන්න පුළුවන් මේකේ current එකයි voltage එකයි වැඩි කළොත් මේක වැඩි කිරීම IP සමානයි මේ පැත්තේ voltage එකයි current එකයි 6 වැඩි කිරීම කොහොමද ගත්තේ? ඒකකොට IP සමානයි 6 වැඩි කිරීම 2 तार देख 12 මේක 12 බෙදුවාම කට 20 කියලා එන්නේ. පයි කියන්නේ කට 20 ඇම්පියර්. ඕකොන්න මිලි ඇම්පියර් වලට හරවන්න මේක 1000න් වැඩි කළා. 1000න් වැඩි කළාම එන්නේ 50 නේද? 50යි මිලි ඇම්පියර්. වඩා හොඳයි ඒ වගේ එතන පොඩි ගාණක් නෙන්නේ. මේ ඊට වඩා ලොකු ගාණක් එන යුනිට් එකකින් දෙන එක වැඩි හොඳයි. ඕක තවත් විදියකට හදන්න පුළුවන් number of turns පාවිච්චි කරලා. දැන් මෙතන මේ voltage එකේ ratio එක ඒකට අපි ගන්න පුළුවන් මේ T යට T සමානයි V T යට VS. current එක ගැන කියනවා නම් මේක අපිට ලියන්න පුළුවන් සමානයි I S යට I P. එහෙම ගන්නත් පුළුවන්. එහෙම අරගෙන හදන්නත් පුළුවන් මේක. මේ turns ratio එක දැන් අපිට අහන්නේ current එකනේ. ඒ නිසා මෙහෙම ගත්තේ හැකියි. මේ equation එක පාවිච්චි කරන්න. P යට yes මේක මම මකන්න දැන් අවශ්‍ය නැහැ නේ කාටවත් අවශ්‍යයි. निम्नगत है कि turns ratio है कि P යට TS සමානයි IS යට IT. දැන් මෙතන එතකොට TS කිව්වේ 50. TP කිව්වේ ඉස්සර හොයාගත්ත 2000. 2000 යට 50 සමානයි
ISQවේ IP එක හොයාගත්තා. ඒක අපිට උනා මේ 50ම පාවිච්චි කරලා කැම්පියුටර් හරවන්න ඕනේ. 50 වැඩි කිරීම IS යට IP කියන්නේ 50. උන ගන්න පුළුවන්. එතකොට මට වරදනවා. සර් මට පොඩ්ඩක් වැරදුනා. මෙතන හොයන්න තියෙන්නේ මේක. මේකයි හොයන්න තියෙන්නේ. මේක පාවිච්චි කරන්න මේක අපි දන්නවා 2650 දන්නවා. මේකෙන් IS කියන එක දීලා තියෙනවා ඇම්පියර් 2යි කියලා. ඇම්පියර් 2යි. එතන ඇම්පියර් 2. මෙතන IP කියන එක තමයි එතන හොයන්න තියෙන්නේ. දැන් එතකොට මේක අර හරස් ගුණිතය මතක තියාගන්න අර මේ මැතමැටික්ස් වල තියෙන මෙහෙම එකක් තියෙනවා A බෙදීම B සමානයි C යට D මෙලිවොත් මේක මේ අතර වැඩි කළා එතකොට BC සමානයි මේ දෙක වැඩි කළා මේක A D ඔය 7 8 පන්ති වලදී මේ සමීකරණ ගැන ඉගෙන ගන්නකොට මේක කරලා ඇති දැන් මතක නැත්නම් මේක මතක තියාගන්න මේ වගේ උපාදයක් තියෙනකොට මේව ලියන්න පුළුවන් ඉතින් මෙතන ලියුවේ හැකි මේ දෙක වැඩි කළාම එන්නේ 2000යි IP 2000යි IP සමානයි මේ දෙක වැඩි කළාම මේක දෙක වැඩි කිරීම 50 එහෙමනම් IP සමානයි දෙක වැඩි කිරීම 50 බෙදීම 2000 මෙතන දෙක වැඩි කිරීම 50 කියන්නේ 100යි ඒතර 100 බෙදීම 2000 ඒ කියන්නේ 50 බෙදීම 1000 කියන එක. ඒ 1000 වැඩි කිව්වොත් 50යි කියලා එනවා. මේක ඇම්පියර් වලින් ඉන්නේ. මේකම සමානයි ඒකට මිලි ඇම්පියර් 50. ඔය විදිහට දෙවිදිහකට හදන්න පුළුවන් මේක. ඔය ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න දැන්. ප්‍රශ්න මොකද නැත්නම් මම එමනම් අනිත් එකට යන්න 3.7 3.7 මේක තියෙන්නේ මේකේ power amplifier එකක input power එක 10 watts කියලා දීලා තියෙනවා power amplifier එකක් තියෙනවා දැන් අපි සාමාන්‍යයෙන් amplifier එකක් මෙන්න මේ විදියට මාක් කරනවා මේකේ input power එක 10 watts power මෙතන 10 watts කියලා තියෙනවා ඊළඟට output power එක 100 watts කියලා තියෙනවා මෙතන 100 watts output power ඒතර අහන්නේ මේකේ මේ power gain එක මොකක්ද කියලා ක්ෂමතා ලාභය කොපමණද power gain එක අහන්නේ දැන් power gain එක කෙලින්ම කියන්න පුළුවන් ඔකට අර equation එකක් තියෙන්නේ power gain මේක decibel වලින් එන්නේ 10 log P2ට මේකනේ power gain එක කියන්නේ 10 log power ratio එක යෝකට apply කරන්න ඉච්චරයි 10 log P2 කිව්වේ 100 බෙදීම P1 කිව්වේ 10 ඒ කියන්නේ 10 නේද 10 log 10 log 10 කියන්නේ දැන් 10 කියන එක ගන්න පුළුවන් 10 එකේ බලන්න 10 එකේ බලන්න
එහෙමනම් 10 ලඝු ගණකය කියන්නේ 1. ඔක අමතක වුණොත් මේ විදියට ලියා ගන්න. මේක ලිව්වොත් 10 to the power කියලා ඒ උඩ තියෙන මේ දර්ශකය තමයි ලඝු ගණකය. ඒතර එහෙමනම් මෙතන 1 එන්නේ. මේක 10 වැඩි කිරීම 1. ඒ කියන්නේ 10. 10යි මෙතන ඩෙසිබල් වලින් 10 dB. තමයි power gain එක. මේක මොකද ප්‍රශ්නයක් නෑ නේද? එමන ඊළඟ එකට බලමු 3.8 මේක තියෙන්නේ ප්‍රී ඇම්ප්ලිෆයර් එකක පවර් ගේන් එක දීලා තියෙනවා 50 dB කියලා. ඊළඟට ඒක 20 dB කියන ඇම්ප්ලිෆයර් එකකට සම්බන්ධ කරලා තියෙනවා. මෙතනත් ඇම්ප්ලිෆයර් එකක් සම්බන්ධ කරලා තියෙන්නේ. මෙහෙම ඇම්ප්ලිෆයර් එකක් තියෙනවා. මේකට සම්බන්ධ කරලා තියෙනවා. මේකේ පවර් ගේන් එක 50 dB. 50 dB තමයි පවර් ගේන් එක. ඒතර ඕක සම්බන්ධ කරලා තියෙන්නේ දැන් මේක ප්‍රී ඇම්ප්ලිෆයර් එක. ප්‍රී ඇම්ප්ලිෆයර් කියලා කියන්නේ ඔය සාමාන්‍ය ඇම්ප්ලිෆයර්ස් වල දැන් අපි මේ ඔඩියෝ ඇම්ප්ලිෆයර් එකක් ගැන මේ කියනවා. දැන් ඔඩියෝ ඇම්ප්ලිෆයර් එකක මයික්‍රොෆෝන් එකෙන් එනවා පොඩි සිග්නල් එකක්. මේක දානවා පොඩි ඇම්ප්ලිෆයර් යුනිට් එකකට. මේකෙන් ඇම්ප්ලිෆයර් වෙන්නේ බොහොම පොඩ්ඩයි. මේකේ හුඟක්ම පොඩි පවර් එකක්. ඒක තරමක් ඇම්ප්ලිෆයර් වෙලා මෙතනින් එනවා. ඒකට කියනවා ප්‍රී ඇම්ප්ලිෆයර් කියලා. මේකේ මේන් ඇම්ප්ලිෆයර් එක වෙනම තියෙනවා. මේන් ඇම්ප්ලිෆයර් එක වෙනම තියෙනවා. ඒක සමහර ලාවට මෙතෙන්ට වොට් එකක් විතර දෙනකොට මේකෙන් වොට් 50ක් 100ක් ඒ වගේ එනවා. ඒතර මයික්‍රොෆෝන් එකෙන් එන්නේ බොහොම මයික්‍රෝ වොට් ගන්නවා. ඒක ටිකක් වැඩි කරන්න ප්‍රී ඇම්ප්ලිෆයර් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මේන් ඇම්ප්ලිෆයර් එක කියනවා. අන්න ඒකයි මෙතන තියෙන්නේ. ඒ වගේ මෙතන ඇම්ප්ලිෆයර් දෙකක් තියෙනවා. ප්‍රී ඇම්ප්ලිෆයර් එකේ 50 dB ගේන් එකක් තියෙනවා. අනිත් එකේ 20 dB ගේන් එකක් තියෙනවා කියලා කියනවා. මේකේ 20 dB ගේන් එකක් තියෙනවා. මේකේ සම්පූර්ණ ගේන් එක මොකක්ද කියලා අහන්නේ. එතකොට ඔය ඇම්ප්ලිෆයර්ස් වල ඔය ගේන් එක ගැන කියනකොට දෙලින්ම ගේන් එක එකතු කරනවා 50 plus 20. ඒ කියන්නේ 70 dB. ගේන් එක කෙලින්ම එකතු කළ හැකියි. 70 dB තමයි මේකේ අන්තිමටම තියෙන ගේන් එක. මේකේ ඉන්පුට් ගේන් එක ඉන්පුට් මේ ප්‍රී ඇම්ප්ලිෆයර් එකේ 50 dB මෙතන 20 තමයි මෙතනින් යන්නේ 70 dB තියෙන ගේන් එකක සිග්නල් එකක් තමයි එතන ලැබෙන්නේ. ඊළඟට මේකේ අනිත් කොටසට අහලා තියෙනවා ඉන්පුට් පවර් එක 1 මයික්‍රෝවොට් කියලා තියෙනවා. මෙතන 1 මයික්‍රෝවොට් පවර් එකක් තමයි ඇතුල් කරන්නේ. එහෙමනම් ප්‍රී ඇම්ප්ලිෆයර් එකේ අවුට්පුට් පවර් එකයි අන්තිම අවුට්පුට් පවර් එකයි අහන්නේ. මෙතන තියෙන පවර් එකයි මෙතන තියෙන පවර් එකයි දෙක තමයි අහන්නේ. ඉතින් ඕක පුළුවන් පවර් ගේන් එකට කියන මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්න. දැන් පවර් ගේන් එක පවර් ගේන් එක මේක සමානයි 10 log P2 යට P1 මේක P out යට P in. ඒකට ඔතන 10 log P2 කිව්වේ ඒක නේද අහන්නේ. ඔව් P2 එක තමයි මෙතන තියෙන පව එක තමයි අහන්නේ. ඒක අපි හිතමු ලියමු P2 කියලා. P2 බෙදීම P1 කියන්නේ 1 මයික්‍රෝවොට් 1 මයික්‍රෝවොට් කියලාම ලියමු. එතකොට දැන් මේ P2 කියන එක මොකක්ද කියලා අහන්නේ.
දැන් මේකේ power gain එක 50යි කියලා දීලා තියෙනවා නේ. ඒතර එහෙමනම් මේ ෆෝමියුලා එකේ මේ පැත්ත 50යි. 50යි dB. ඒක සමානයි 10 log මේ ටිකට. ඒතර එහෙමනම් මේක 10න් බෙදුවොත් 50 බෙදීම 10 සමානයි log මේ ටිකෙන්. හරි? 50 බෙදීම 10 කියන්නේ මෙතන 5. එතකොට මෙතන 5 සමානයි log මෙතන MCR තියෙනවා. එතකොට 5 කියන එක ඔය log ඒවත් එක්ක සංසන්දනය කරනකොට මෙන්න මෙහෙම අරගන්න. අපි හිතමු log 10 5 බලන්න. මේ කියන්නේ 5 නේද? 10 5 බල 1.5. මේකේ ලොගරිතම් එක 5 වෙනවා. ඒතර එහෙමනම් මේ 5 කියන එක සමානයි log 10 5 බලය. එහෙමනම් මෙතන අපිට ලියන්න පුළුවන් මෙන්න මේ 1 microwatt කියන සමානයි 10 5 බලය. මේක කොහොමද කල්පනාවෙන් තේරුම් ගන්න. 5 කියන්නේ log 10 5 බලය. මෙතන 5 කියන්නේ log මෙන්න මේ ටික. එහෙමනම් මේක සමානයි 10 5 බලය. මේක මෙතන ලියමු. P2 යට 1 microwatt කියන එක සමානයි 10 5 බලය. එහෙනම් P2 10 5 බලය වැඩි කිරීමේ microwatt. ඒ microwatt කියන්නේ මේක නම් මයික්‍රෝ එක. එතකොට උස 10න් බෙදුවොත් මිලිවොට් වෙනවා. මේක 10න් බෙදුවොත් එහෙම නැත්නම් 10 6 බලයෙන් බෙදුවා නම් මේ වොට් වලින් එනවා. 10 6න් බෙදුවොත් එන්නේ එතන මේක මේක වොට් කියලා. ඒක දෙන්න පුළුවන් උත්තරේ. එහෙම නැත්නම් 100 මිලිවොට් කියලා දෙන්න පුළුවන්. මේකෙන් මොකද ප්‍රශ්නයක් කියන්න තියෙනවා නම් දැම්මම අහන්න. ඊළඟට දෙවෙනි කොටස අහන්නේ දැන් මේ කියන්නේ මෙතන පවර් එක. මෙතන තියෙන එතකොට 0.1 වොට්. 0.1 වොට් තමයි මෙතන පවර් එක. දැන් අහන්නේ ඊළඟ ෆයිනල් පවර් එක. ඒකටත් ඔය විදිහටම ඇප්ලයි කළා හැකියි. මෙතන පවර් එක තියෙනවා, ගේන් එක තියෙනවා. මේ පවර් එක මොකක්ද කියලා අහන්නේ. ඒතර එහෙමනම් අපිට ගන්න පුළුවන් power gain එක 20 dB. 20 dB සමානයි 10 log මේ power එක අහන්න තියෙන P out කියලා ගන්න. out බෙදීම 0.1. මේකත් හරි ඉස්සෙල්ලා වගේම කරන්න පුළුවන්. මේ දෙපැත්තම 10න් බෙදුවහම මෙතන එන්නේ 10 dB. 10 dB කියන එක සමාන වෙනවා log ඊළඟට මෙතන මේ 10 කියන එක ගන්න පුළුවන් log මොකක්ද කියලා ලියන්න. මේක ලියුවා කියලා අපිට log 10 කියන්නේ 10 එකේ බලන්නේ මොකද? එතන 10 නෙමෙයි 2 නේද? මෙතන ඕක එනවා. මේක 10න් බෙදුවනේ. මේක 10න් බෙදුවම 2. හරි. ඒක සමානයි ඕක. එතකොට 2 කියන එක දෙන්න පුළුවන් log 100 නේද? මේ 2 වෙනකොට දෙන්නේ කි log 100 කියලා. ඒක මම දැන් ප්‍රශ්න නැහැ. 100 ලඝු ගණකය කියන්නේ 2යි. එහෙම නැත්නම් මෙතන දෙක සමානයි ඕක. 100 ලඝු ගණකයේ 2යි. එතකොට මෙතන මේක ඔය දෙන්නේ ඊළඟට ඒකම සමාන වෙනවා මේ ටික. log in out බෙදීම දශම කිව්වා.
දැන් මේ දෙකම log නේ. මේකේ logarithm එක මේකේ logarithm එකට සමානයි. එහෙමනම් c සමානයි p out බෙදීම දශමයක. ඒතර p out කියන එක සමාන වෙනවා 100 වැඩි කිරීම දශමයක කියන්නේ 10. ඒතර මේක 10 volt කියලා දැන්. එතන තියෙන්නේ එතකොට උත්තරේ 10 volt. හරි වෙන මොකක් ප්‍රශ්නයක් තියෙනවද මේ? ඊළඟ මේකේ තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඕක මේ මම මේ ළඟදී අප්ඩේට් කළේ දැන් බැලුවා නම් මේ වෙබ්සයිට් එකේ මේ ලෙසන්ස් ටික බැලුවා නම් මේක මේ ප්‍රශ්න දෙකක් බලා ගන්න පුළුවන්. මේකත් මම කරන්නම් බලන්න. 8.9 මේ question එක මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මේ මම මේ කියවන්නම් මේ මෙතන තියෙන එකම දිශානති ඇන්ටනාවක ලාභය 6 dB වේ. එම අගය dBi වලින් දක්වන්න. දැන් ඔය ඇන්ටනා ගැන මම අර ඉස්සෙල්ලා මතක් කළා. ඇන්ටනා එක මොකක් හරි දැන් අපි ළඟ යාගී ඇන්ටනාවක් තියෙනයි කියලා මේ වගේ මේක ඩිරෙක්ෂනල් එකක් නේ. ඕකේ ගේන් එක මොකක්ද කියලා අහුවොත් සාමාන්‍යයෙන් අපි කරන්නේ මේක මේ සිම්පල් ඩයිපෝල් එකක් එක්ක කම්පෙයාර් කරනවා. ඉතින් ඕක ප්‍රැක්ටිකලි කරන්නේ මේ වගේ ඩයිපෝල් එකක් අපි සම්බන්ධ කරලා ට්‍රාන්ස්මිටර් එකට ටිකක් දුරින් ඉන්න එක්කෙනෙකුට මේක සිග්නල් එක රිසීව් කරන්න කියනවා. රිසීව් කරලා එයාගේ මේ S මීටර එකේ රීඩින් එක මොකක්ද කියලා බලන්න. අපි හිතමු එතන රීඩින් එක S5 කියලා. ඊළඟට මේ අපිට ඕන කරන කම්පෙයාර් කරන අනිත් ඇන්ටනා එක රිප්ලේස් කරනවා මේක වෙනුවට. ඒක දාලා එතන බලනවා අනිත් එක්කෙනාට කියලා මොකක්ද කියලා. ඒක අපි හිතමු S9 කියලා. මෙතන එතකොට මේ දෙකේ රේෂියෝ එක දැන් මේක හුඟක් වෙලාවට මේ වෝල්ටේජ් එකට ප්‍රොපෝෂනලි තමයි මේ S යුනිට් තියෙන්නේ. ඒතකොට මේ 9 බෙදීම 5 කියන්නේ එතන ඒ වෝල්ටේජ් එකේ රේෂියෝ එක. හරියටම කරනවා නම් එතන පවර් එක අරගෙන පුළුවන් කරන්න. ඉන්පුට් පවර් එක මේකට ලැබෙන පවර් එක බලන්න. එහෙම අරගෙන අර ඇන්ටෙනා ගේන් එකට තියෙන මේ ඉක්වේෂන් එකට දාලා ගේන් එක හොයා ගන්න පුළුවන්. දැන් මෙතන අහන්නේ මේ dBi අහන්නේ මොකද්ද කියලානේ අහන්නේ. ඒතකොට dBi කියනකොට මතක තියාගන්න අර මේ සිම්පල් ඩයිපෝල් එකක තියෙන ගේන් එක අයිසෝට්‍රොපික් එකකට සාපේක්ෂව 2.14 වෙනවා. 2.14 dBi වෙනවා. මේක මේ කියන්නේ ඩයිපෝල් එක. සිම්පල් ඩයිපෝල් එකක ගේන් එක තමයි ඕක. එතකොට ඒක dBi වලින් මේ ගන්න. දැන් මෙතන අහන්නේ මේ ඇන්ටෙනා එකේ තියෙන ගේන් එක 6 dB. ඒතර ඒ කියන්නේ ඩයිපෝල් එකත් එක්ක කම්පෙයාර් කරනකොට තියෙන ගේන් එක තමයි 6 dB කියන්නේ. එතකොට මේක අයිසෝට්‍රොපික් ඇන්ටෙනා එකත් එක්ක කම්පෙයාර් කරනකොට එක කෙලින්ම 6 plus 2.14. එතන මෙතන 8.14 dBi වෙනවා. මේක මතක තියාගන්න 2.14 dBi කියන එක සිම්පල් ඩයිපෝල් එකක මේ අයිසෝට්‍රොපික් ඇන්ටෙනා එකට සාපේක්ෂව තියෙන මේ ගේන් එක. ඒක මතක තියාගන්න.
ඊළඟට තියෙන්නේ අන්තිම question එක. මේකත් මම කියවන්නම්. මේක ටිකක් වෙලා යයි වගේ දැන් 6:24 වෙලාව. මම මේක නිකන් මේ කරන විදිහ කියන්නම්. ඇත්තටම මේ question එක මම දැම්මේ මේ මේවා ගැන ටිකක් අවබෝධය වැඩි කරන්න හොඳට තේරුම් ගන්න අවශ්‍ය හින්දා. එහෙම නැත්නම් ඔය power factor එක පිළිබඳව question මුකුත් එන්නේ නැහැ, calculation කිසි දෙයක් එන්නේ නැහැ. power factor එක කියන්නේ මොකක්ද කියලා අහන්න පුළුවන්. power factor කියන්නේ true power බෙදීම apparent power. අන්න ඒ දෙකේ ඒ ratio එක මොකක්ද කියලා දැනගත්තාම හොඳටම ඇති. දැන් මේකේ මම කියවන්නම් මේ question එක තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ප්‍රේරිතාව 10 හෙන්රි වූ චෝක් කොයිලයක් 4.7 මයික්‍රෝෆැරඩ් 400 වෝල්ට් කැපැසිටර් එකකට සීරීස් කනෙක්ට් කරලා තියෙනවා. මෙන්න මෙහෙම චෝක් කොයිල් එකක් තියෙනවා. මේක කැපැසිටර් එකක් එක්ක සීරීස් කනෙක්ට් කරලා තියෙනවා. මේ සප්ලයි එකට ඒක දීලා තියෙන්නේ වෝල්ට් 230 50 Hz විතර. 230 වෝල්ට් 50 Hz සප්ලයි එකට කනෙක්ට් කරලා තියෙනවා. ඔය කියන දෙක මේක 10 හෙන්රි. ඒ කියන්නේ මේක L සමානයි 10 හෙන්රි. දැන් මේක C සමානයි 4.7 microfarad. 4.7 microfarad. ඕකට දීලා තියෙනවා මේ දෙක සීරීස් කනෙක්ට් කරලා තියෙනවා මේ සප්ලයි එකත් එක්ක. එතකොට මේකේ අහන්නේ ඕකේ power factor එක මොකක්ද කියලා. මේකේ අහන්නේ එච්චරයි. මේකේ power factor එක මොකක්ද කියන එකයි අහන්නේ. එතකොට ඔතන power factor කියලා කියන්නේ power factor සමානයි මේක කියන්න පුළුවන් true power බෙදීම apparent power කියන එක. true power බෙදීම apparent power. මේකනේ power factor කියන්නේ. එතකොට මේක තමයි අහන්නේ. එතකොට මේකේ true power එක මොකක්ද කියලා හොයන්න ඕනේ. apparent power එක මොකක්ද කියලා හොයන්න ඕනේ. දැන් apparent power එක කෙලින්ම පුළුවන් මේ voltage එක මේක යන current එකෙන් වැඩි කරොත් එනවා. එhmenan මේක යන current එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ current එක ඉස්සෙල්ලා හොයන්න ඕනේ. ඒක හෙව්වට පස්සේ apparent power කියන්නේ මේ දෙකේ ගුණිතය. true power කියන්නේ ඒ current එක වැඩි කරනවා මේකේ තියෙන resistance එක. මේකේ resistance එක දීලා මේක දීලා තියෙනවා 3 kilo ohm කියලා. R සමානයි 3 kilo ohm. එතකොට මේ කියන data වලින් අපිට හොයන්න පුළුවන් මේ කියන current එක මොකක්ද කියලා හෙව්වැකි. ඒකට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙතන XL කියන එක මොකක්ද කියලා හොයන්න. XL කියන එක. ඒක අමාරුවක් නෑ. මෙතන 2πfL මේකට ආදේශ කරන්න 2πf කිව්වේ 50 L කිව්වේ 10. ඔබ තමයි XL කියන්නේ. එතකොට R දීලා තියෙනවා 3 කිලෝ. දැන් මෙතන C වල වැලියු එක මෙතන තියෙනවා 4.7 මයික්‍රෝෆැරඩ්. ඒකෙන් පුළුවන් XC කියන එක හොයන්න. XC සමානයි 1/2πfC. මේකට ආදේශ කරන්න 2πf කිව්වේ 50 C කිව්වේ 4.7
microfarad 10 to the power minus 6. දැන් මේක සුළු කරන්න මෙතනින් එනවා xl මොකක්ද කියලා මෙතනින් එනවා xc මොකක්ද කියලා. ඒතර ඔය දෙකේ ඔය දෙක පාවිච්චි කරලා අපිට x හොයන්න පුළුවන්. x කියන්නේ මෙන්න මේකයි. එක්කෝ xl minus xc. එහෙම නැත්නම් xc minus xl. ඔය දෙක හොයලා බලන්න ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න. එතකොට ඒක තමයි x කියන්නේ. එතකොට මෙතන x තියෙනවා r තියෙනවා. එහෙමනම් z හෙව්වේ හැටි. z සමානයි square root of x squared plus r squared. මෙතන මේක ඔන්නම් ටිකක් අර ස්ටේජස් හැටියට අපි මේ අරගත්තොත් මේකේ ස්ටේජස් කීපයක් තියෙනවා. ඉස්සෙල්ලාම මේ xl xc මෙන්න මේ ටික තමයි පළවෙනි ස්ටේජ් එක හැටියට කරන්න තියෙන්නේ. ඒක හොයන්න. ඊළඟට සෙකන්ඩ් ස්ටේජ් එක මේක බලන්න. ඒකෙන් z හෙව්වේ. එතකොට දැන් අපි z දන්නවා. ඊළඟට දැන් මේක හෙව්වට පස්සේ z දන්නවා. z දන්නවා නම් මේක i හොයන්න පුළුවන් ඊළඟට. i කියන්නේ කරන්ට් එක. මෙතන අර ඕම්ස් ලෝ එක ඇප්ලයි කරන්න v සමානයි i z කියලා කියනවනේ. v කිව්වේ 230. z කිව්වේ මේ මෙතනින් එන අපය. එතකොට ඒක පාවිච්චි කරලා i හෙව්වේ හැටි. දැන් මෙතන එනකොට i සමානයි v බෙදීම z. මේ v කියන්නේ දීලා තියෙනවා 230. z කියන්නේ මේක. එතකොට ඒක තමයි ඊළඟ ස්ටේජ් එක හැටියට ගන්න පුළුවන් මේක. ඉතින් මේ ස්ටේජ් එකේදී i මොකක්ද කියලා හොයන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ true power and apparent power දෙකම හොයාගන්න. true power කියන්නේ කෙලින්ම voltage එකයි current එකයි වැඩි කරනවා. 230 වැඩි කරනවා මෙතනින් එන i value එකෙන්. එතකොට එනවා true power එක. ඒක apparent power එක. apparent power කියන්නේ මේ voltage එක current එකකින් වැඩි කරාම එන එක. ඒක තමයි apparent power. මේ කියන්නේ මේක කෙලින්ම vi කියන එක. true power කියන්නේ i squared r කියන්නේ. i දන්නවා මෙතනින් i හොයාගෙන තියෙනවා. ඒතර i squared වැඩි කිරීම මේක 3000. 3 කියලා දානකොට 3000 ගන්න. එතකොට i squared r එනවා. ඒ දෙකේ රේෂියෝ එක තමයි power factor එක වෙන්නේ. එතන power factor එක එනවා 77% කියලා එනවා. අන්තිමට උත්තරේ වෙන්නේ 77.77 කියලා එනවා. එතකොට 77% කියලා එන්නේ. මේක හදන්න සම්පූර්ණයෙන්ම ඕක හදන්න ඇත්තටම හදන්න කියලා කියන්නේ ඔය ගැන ටිකක් අර මේ අවබෝධයක් පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ හින්දා. එහෙම නැතුව මේ එක්සෑම් එකට නම් ඔය විදිහේ ක්වෙස්චන් දෙන්නේ නැහැ කොහොමද? ඔය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත්ත හැකි මේ වගේ එකක් සෝල්ව් කරනකොට. එමනම් ප්‍රශ්නයක් මොකුත් තියෙනවා නම් අහන්න බලන්න දැනට. මම හිතන්නේ ප්‍රශ්න මොකුත් නැතුව ඇති. එහෙමනම් ඊළඟට කරන්න තියෙන්නේ වැකියුම් ටියුබ්. මම එහෙමනම් හෙට අනිද්දා විතර වෙනකොට මම වැකියුම් ටියුබ් ගැන ඊළඟ ලෙසන් එක කරලා YouTube වලට අප්ලෝඩ් කරලා දාන්නම්. එතකොට ඒක හොඳට බලලා අහලා මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මතක තියාගන්න ඊළඟ දවසේ ඒක කරමු. ඒකම මම මේකේ දීලා තියෙනනේ අන්තිමට questions ටිකක් chapter 4 අන්තිමට තියෙනවා questions ටිකක්. ඒකේ මම ඒ කරපු ටිකට vacuum tube වලට සම්බන්ධ questions ටික එදාට කරන්න. ඊළඟ chapter 4 එකේ තියෙන vacuum tube ඊළඟට තියෙනවා amplification amplifiers ගැන තියෙනවා.
amplifier classes class A class B class C අන්න ඒවා තියෙනවා. ඊට පස්සේ diodes තියෙනවා. diodes එක එක වර්ග තියෙනවානේ. මේක මම හිතන්නේ lessons 3කින් විතර වගේ පුළුවන් වේ cover කරන්න. මම පැයකින් cover කරන්න පුළුවන් හරිය මේ දාන්නම් ඊළඟ දවසේ. එකකට හරි දෙකකට විතර කඩලා දාන්න. එමනම් වෙන මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ නේද? දැනට එහෙමනම් නතර වෙන්නද? හොඳයි විජය අපි නතර වෙමු අදට. අපි පොඩ්ඩක් පොඩි ප්‍රැක්ටිකල් වගේ මොනවා හරි දෙයක් අපි කරන්න උත්සාහ කරමු ඊළඟ දවසේ පොඩි මොනවා හරි ටිකක් කට්ටියට පොඩ්ඩක්. ඊළඟට මම අර වැකියුම් ටියුබ් ගැන දාන එකේ වැකියුම් ටියුබ්ස් මම ටිකක් පෙන්නලා මේ ඒව ගැන මම ටිකක් විස්තර කරන්නම්. ඉතින් ප්‍රැක්ටිකල් එකකුත් මොකක් හරි දැම්මොත් හොඳයිද ඊට? ඔව් විජය කියන්නේ මේ වීඩියෝ එකටමත් විතරක් නෙමේ මේ අපිට මේ Zoom කට්ටියට ඔව් ක්ලැරිෆිකේෂන් එහෙම පුළුවන්. අපි දවසක මීට් වෙලා මේ ප්‍රැක්ටිකල් සෙෂන් එකකුත් දාමු. ඉඳහිට දාමු. මාස දෙකකට සැරයක්වත් පොඩ්ඩක් එහෙම කළොත් හොඳයි. හොඳයි. ඒ වගේම Zoom එකකින් අර ඈත ඉන්න කට්ටියට Zoom එක තියමු. ඔව්. අපිට in person ප්‍රැක්ටිකල් කරන්නත් ඉඩ දෙමු. හොඳයි. හොඳයි විජය නම් අපි මේ අදට නතර වෙමු. අපි ඊළඟ ලෙසන් එක අපි රෙගියුලර්ම ආයි 5ට ඊළඟ දවස් ඉරිදා පටන් ගමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හොඳයි එහෙනම් සුබ රාත්‍රියක් ඔක්කොටම. නිදහස් යන්න.